ක්‍රිමිනල් ප්‍රොසීඩියර් යටතේ අපි ඉගෙන ගන්න වැදගත්ම පාඩමක් තමයි ඉන්වෙස්ටිගේෂන් ඔෆ් ඔෆෙන්සස්. ඉතාමත් වැදගත් ඩොට් එක්සැමිනේෂන් එකට. මොකද මොන ප්‍රශ්නය දුන්නත් හැරස්ට් එකක් සම්බන්ධයෙන් වුණත් බේල් එකක් සම්බන්ධයෙන් වුණත් මේ ඉන්වෙස්ටිගේෂන් ඔෆෙන්සස් සම්බන්ධයෙන් තියෙන දැනුම ඉතාමත් වැදගත් වෙනවා ඔට එක්සෑම් එකට උත්තර ලියන්න. අපි මුලින්ම බලමු ඇයි ඉන්වෙස්ටිගේෂන් එකක් කියන එක තියෙන කියලා. ඇයි පොලිසිය විසින් ඉන්වෙස්ටිගේෂන් එකක් කරන්න කියලා. ඉන්වෙස්ටිගේෂන් එකක් කිරීමට හේතු තුනක් තියෙනවා. අපි ඉන්වෙස්ටිගේෂන් එකක් කරන්නේ රීසන්ස් තුනකට. right? පළවෙනි කාරණාව to ascertain whether crime has been committed. අපි ඉන්වෙස්ටිගේෂන් එකක් කරන්නේ පොලිසියට පැමිණිල්ලක් දාමම පොලිසිය පරීක්ෂණය ඉන්වෙස්ටිගේෂන් එකක් මුලින්ම කරනවා. යම්කිසි පුද්ගලෙක් කියනවා මෙතන මර්ඩර් එකක් වුණා. එහෙම නැත්නම් අපි කියමුකෝ රේප් එකක් වුණා. ඒතර පළවෙනි කාරණාව ඉන්වෙස්ටිගේෂන් එකක් කරන එක පර්පස් එකක් තමයි ඇත්තටම මෙතන මර්ඩර් එකක් වෙලා තියෙනවද? නැත්නම් මේක සුයිසයිඩ් එකක්ද? නැචරල් ඩෙත් එකක්ද? පළවෙනිම කාරණාව ඉන්වෙස්ටිගේෂන් එකේ මෙතන මේ කියන ක්‍රයිම් එක සිද්ධ වෙලා තියෙනවද කියන එක හොයන්න. ඊට පස්සේ ක්‍රයිම් එකක් සිද්ධ වෙලා නම් ඉන්වෙස්ටිගේෂන් එක අපි කරනවා මේක කරේ කවුද? to locate those suspect of the crime. කාවද මේකට සැක? ඒ සැක පුද්ගලයන් අපි දැන් හොයනවා. ඒක තමයි ඉන්වෙස්ටිගේෂන් එකක තියෙන දෙවෙනි පර්පස් එක. තුන්වෙනි රීසන් එක තමයි to obtain necessary evidence to build up a case against those suspects. දැන් මේ මර්ඩර් එක සම්බන්ධයෙන් A සහ B C කියන පුද්ගල තුන් දෙනා තමයි සස්පෙක්ට් ලා ඉන්නේ. දැන් ඊළඟට අපි ඉන්වෙස්ටිගේෂන් එකක් කරනවා. මේගොල්ලෝ මේ මරණය දවසේ හිටියේ කොහෙද? මේ එදාළ පුද්ගලයන්ට මේ මරණයට පත්වෙච්ච පුද්ගලයාත් එක්ක තියෙන සම්බන්ධතාව මොනවද? ඔය ආදී විදිහට මේගොල්ලන්ට මොටිව් එකක් තිබුණාද? අලිබි එකක් තියනවද? මේ ආදී විදිහට සාක්ෂි හොයනවා, එවිඩන්ස් හොයනවා. ඉන්වෙස්ටිගේෂන් එකක් තුළින් මේ අදාළ පුද්ගලයන්ට එරෙහිව මේ නඩුව ඉදිරියට පවත්වාගෙන යන්න. රයිට්? ඉතින් ඔන්න ඔය කියන කාරණා තුනට තමයි අපි ඉන්වෙස්ටිගේෂන් එකක් කරන්නේ. Now we investigating into offences, the rights of individual will have to be restricted. But it is the duty of the society to bring the offender to the book. ඉන්වෙස්ටිගේෂන් එකක් කරනකොට සමහරලාට මේ මැදදී ඒවා අපිට සිද්ධ වෙවි ඇරෙස්ට් කරන්න. එතකොට ඇරෙස්ට් කරනකොට කෙනෙක්ව ඒ අදාළ පුද්ගලයාගේ freedom of movement, personal liberty මෙන්න මේ කියන එයාගේ rights violate වෙනවා. හැබැයි එහෙම වුණත් මේ ඉන්වෙස්ටිගේෂන් එක කරන්න සිද්ධ වෙනවා. මොකද වැරද්දක් කරපු පුද්ගලයෙක් නම් society එකේ duty එක තමයි, පොලිසියේ duty එක තමයි to bring those offenders to the book. Bring those offenders to the book කියන කෙනා අදහස් කරන්නේ ඒ අදාළ පුද්ගලයන්ව නීති ඉදිරියට එහෙම නැත්නම් නිසි දඩුවම් දෙන්න ඔවුන්ට නඩු පැවරීමක් කරන්න ඕනේ. ඒ නිසා මේ purpose එකට individual rights restrict උනත් ඉන්වෙස්ටිගේෂන් එකක් ටිකටම කරන්නට ඕනේ. හරි. section 21 කියනවා public has an obligation to give information of certain offences. දැන් සාමාන්‍යයෙන් මොකක් හරි අපරාධයක් වුණාම ඒ පිළිබඳව දැනුවත් කරන්න පබ්ලික් එකට ඔබ්ලිගේෂන් එකක් ඩියුටි එකක් නැහැ. හැබැයි section 21 කියනවා every person aware of commission or intention of any other person to commit any offences of penal code. right? penal code එකේ සඳහන් වෙන යම්කිසි වරදක් සම්බන්ධයෙන් ඒ වරද මේ section එකේ දක්වලා තියෙන යටතට වැටෙනවා නම් ඒවා පිළිබඳව දැනුවත්කමක් තියෙනවා නම් රොබරි එකක් කරනකොට ඒක ගැන දන්න කෙනෙක්ට ඔබ්ලිගේෂන් එකක් තියෙනවා මේ ඔෆෙන්ස් එක සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන්න. ඒ වගේම තමයි කවුරු හරි පුද්ගලෙක් දන්නවා නම් if any person aware of sudden or unnatural death or death by violence or suspicious nature or body of the person being found dead without it being known how such person came by death. යම් කිසි පුද්ගලෙක් හදිස්සියේ මැරුණා නම් unnatural විදිහට මැරෙනවා නම් කියන වයසට යන්නේ නැතුව තරුණ වයසේදීම ඒ වගේම මොකක් හරි ප්‍රශ්නයක් ගැටුමකින් කෙනෙක් මරණයටපත් වුණොත් සැකසහිත විදිහට මරණයටපත් වුණොත් ඒ වගේම කෙනෙක් මරණයටපත් වෙලා තියෙනවා නමුත් මේ මිනිස්සයා මැරුණේ කොහොමද කියලා හොයාගන්න බැරි නා අන්න එවැනි අවස්ථාවකදී ඒ මරණය සම්බන්ධයෙන් ඉන්ෆර්මේෂන් දෙන්න වගකීමක් තියෙනවා පබ්ලික් එකට. පබ්ලික් එක ඒ සම්බන්ධයෙන් දැනුවත් කරන්න ඕනේ. දැන් ප්‍රශ්නයක් එනවා කාවද දැනුවත් කරන්න ඕනේ? right? පබ්ලික් එක දැනුවත් කරන්න ඕනේ මේ සම්බන්ධයෙන් to the nearest magistrate court or OIC of nearest police station, peace officer
or grama niladhari of the nearest village. ඒ අදාළ ගමේ ඉන්න ග්‍රාම නිලධාරීවරයාට ළඟම තියෙන මහේස්ත්‍රාත් අධිකරණයට එහෙමත් නැත්නම් පොලිස් ස්ටේෂන් එකේ OIC ට හෝ පීස් ඔෆිසර් කෙනෙක්ට මේ පිළිබඳව දැනුවත් කරන්න ඕනේ. මෙතනදී මේ වගකීම යට තියෙනවා unless there is an reasonable excuse. යට reasonable excuse එකක් තියෙනවා නම් දැනුවත් කරන්න ඕනේ නැහැ. එහෙම reasonable excuse එකක් නැත්නම් public එකේ duty එක තමයි මේ පිළිබඳව දැනුවත්කමක් තියෙනවා නම් ඒ පිළිබඳව දැනුවත්කමක් තියෙන every person aware of such they have to give information to the nearest magistrate court OIC or grama niladhari of the nearest village. Right? ඕක තමයි පළවෙනි කාරණාව. section 22 දැන් අපි මේක තවදුරටත් කතා කරගෙන යනකොට අපි හරි කිව්වේ public එකට තියෙන මහා ජනතාවට තියෙන duty එක. ඊට පස්සේ අපි යනවා peace officer කෙනෙක්ට තියෙන duty එක. දැන් peace officer කෙනෙක් කියවම ප්‍රශ්නයක් එනවා කවුද මේ peace officer කෙනෙක් කියන්නේ කියලා. section 2 කියනවා peace officer includes police officer, divisional assistant government agent and a grama seva niladhari appointed by the government agent in writing to perform police duties. එහෙනම් peace officer කෙනෙක් කියලා කියන්නේ police officer කෙනෙක්ට හරි grama seva niladhari එහෙමත් නැත්නම් grama niladhari grama sevaka officer කෙනෙක්ව අපි සලකනවා peace officer කෙනෙක් විදිහට. එතකොට එවැනි peace officer කෙනෙක්ගේ duty එක තමයි to communicate to the nearest magistrate or inquirer having jurisdiction or his immediate superior officer. උතර පොලිස් නිලධාරියෙක් නම් එයාගේ immediate superior officer දැනුවත් කරන්න ඕනේ. Any information he have obtained regarding the commission or attempt to commit any offence within the local jurisdiction. ඒ අදාළ පොලිසිය හෝ ග්‍රාම නිලධාරීවරයාට ඔහුට බලය පැවරලා තියෙන jurisdiction එකේ යම් අපරාධයක් සිද්ධ වෙන්නට හෝ ඒ සම්බන්ධයෙන් attempt එකක් කරනවා නම් ඒ ගැන කරුණු superior ට හරි magistrate හරි කීමේ communicate කිරීමේ duty එකක් peace officer කෙනෙක්ට තියෙනවා. ඒ වගේම තමයි any sudden or unnatural death or any death by violence or under suspicious circumstances or finding a body without it being know how such person come by death. අර කලින් කියපු කාරණාවලදී වගේම මෙතනදී peace officer කෙනෙක්ටත් duty එකක් තියෙනවා මේ සම්බන්ධයෙන් දැනුවත් කරන්න. right? දැන් යම් අපරාධයක් වුණාම එතකොට ඒ අපරාධය එක්කෝ public එක විසින් එහෙමත් නැත්නම් peace officer කෙනෙක් විසින් මේක පිළිබඳව දැන් notice එකක් දෙනවා. එක්කෝ ඒක මහේස්ත්‍රාත්වරයාට එහෙමත් නැත්නම් පොලිසියට. දැන් එහෙම information එකක් ලැබෙනකොට මේ අපරාධයක් සම්බන්ධයෙන් මුලින්ම ලැබෙන information එක යම් කිසි theft එකක්, rape එකක්, murder එකක් මේ ආදී ඕනම offense එකක් සම්බන්ධයෙන් මේ offense එක වුණා කියලා දන්වන පළවෙනි තොරතුරට අපි කියනවා first information කියලා. මේ first information එකෙන් පස්සේ තමයි investigation එක පටන් ගන්න. මුලින්ම ගිහලා පොලිසියට complaint එකක් දැම්මම තමයි පොලිසිය දන්නේ මෙන්න මෙහෙම අපරාධයක් වුණා කියලා. ඊට පස්සේ තමයි පොලිසිය ඉන්වෙස්ටිගේෂන් එකක් කරන්නේ. එතකොට ඉන්වෙස්ටිගේෂන් එකෙන් පස්සේ කරන ඉන්ෆෝමේෂන් වලට අපි තවත් නමක් කියනවා. අපි මේ දේ ගැන කතා කරමු. එතකොට ඒ ඉන්ෆෝමේෂන් වලට අපි කියන්නේ නැහැ ෆස්ට් ඉන්ෆෝමේෂන් කියලා. එතකොට ඒ පස්සේ ඉන්වෙස්ටිගේෂන් එක යන අතරවාරයේදී ගන්න ඉන්ෆෝමේෂන් උයි අපි මේ දැන් කියන මුලින්ම තොරතුරු ගැන කියන ඉන්ෆෝමේෂන් එකයි අතර වෙනස්කම ඒ දේවල් තියෙන වටිනාකමේ වෙනසක් අපි හඳුනා ගන්නවා. right? සරලම කතන්දරය ෆස්ට් ඉන්ෆෝමේෂන් එක එවිඩන්ස් එකක් විදිහට වැඩි වැලියු එකක් තියෙනවා. ඉන්වෙස්ටිගේෂන් එක අතරදී ලබා ගන්න ඉන්ෆෝමේෂන් වලට ඒ තරම් වැඩි වැලියු එකක් ලැබෙන්නේ නැහැ. අපි මේක දැන් ඉන් ඩීටේල් කතා කරමු. සෙක්ෂන් 109 සබ්සෙක්ෂන් 1 යටතේ කියනවා every such information could be given to a police officer or an inquirer orally or in writing. first information එකක් මේ අදාළ පුද්ගලයන්ට ලබා දෙන්න පුළුවන් එක්ක orally එහෙමත් නැත්නම් in writing. අපරාධයක් ගැන අපිට පොලිසියට කෝල් කරලා කියන්න පුළුවන්. මෙන්න මේ ස්ථානයේ මිනිමරුමක් වුණා. එහෙමත් නැත්නම් අපි පොලිසියට ගිහලා කියනවා මෙන්න මේ අහවල් දවසේ theft එකක් වුණා. so that can be made in orally or in writing. ඊට පස්සේ subsection 2 යටතේ කියනවා orally මෙහෙම information එකක් දුන්නොත් duty of such officer to reduce into writing. Any information given by informant
in the language that the information has given. දැන් මේ පුද්ගලයා පොලිසියට ඇවිල්ලා සිංහල භාෂාවෙන් කම්ප්ලේන් එකක් කරනවා මහත්තයෝ මෙන්න මේ හවල් දවසේ තෙෆ්ට් එකක් වුණා. එතකොට මෙයා මේක ලියලා ගෙනාවා නම් පොලිසියට ප්‍රශ්නයක් නැහැ. මේක එහෙම පොලිස් පොතේ සඳහන් කරනවා අපරාධයක් සම්බන්ධයෙන්. කම්ප්ලේන් එක ලියා ගන්නවා. හැබැයි මේ මිනිස්සයා මේක ඕරලි නම් කියන්නේ ස්ටේට්මන්ට් එකක් නම් කරන්නේ පොලිස් නිලධාරියා ඒක ඒ අදාළ පොතේ සටහන් කර ගැනීමක් කරන්නට ඕනේ. එතකොට ඒ අදාළ කම්ප්ලේන් එක කරන භාෂාවෙන් දැන් සිංහලෙන් නම් කරේ සිංහලෙන් තමයි මේක ලියන්න ඕනේ. එහෙම ලියලා ඉවර වෙලා පොලිස් නිලධාරියා විසින් මේ ස්ටේට්මන්ට් එක ඔහුට කියවන්නට ඕනේ. read over to the information. right? දැන් එතකොට ඒ දේ කරන්න බැරි නම් පොලිස් නිලධාරියාට ඔහු කියන භාෂාව තේරෙන්නේ නැත්නම් මේ මනුස්සයා දෙමළෙන් තමයි කම්ප්ලේන් එක කරන්නේ. එහෙමත් නැත්නම් ඒ මනුස්සයාට සිංහල තේරෙන්නේ නැහැ. සිංහල ලියලා තියෙන එක කියව ගන්න බෑ. දැන් ප්‍රශ්නයක් එනවා. ඒ රික්වයර්මන්ට් එක දැන් අපි ලියපු දේම මෙයා කියපු දේම ලිව්වයි කියන එක මේ ඔප්පු කරගන්න හදන්නේ. දැන් මේ මනුස්සයාට සිංහල කතා කරන්න පුළුවන් නමුත් සිංහල කියවන්න බෑ. දැන් එතකොට ඒක ඩිටර්මයින් කරගන්න බෑ මම කියපු දේමද මේ පොතේ දීලා තියෙන්නේ කියලා. එවැනි අවස්ථාවකදී පොලිස් ඔෆිසර් කියන්න පුළුවන් හරි ඔයා මේක ලියලා දෙන්න එහෙනම්. may request the information to give information in writing. Where the information is unable to do that, officer will record the information in one of the national languages. එතකොට ඒ විදිහටත් ඒ අදාළ පැමිණිල්ල කරන පුද්ගලයාට කරන්න බැරි නම් පොලිස් නිලධාරියා විසින් ඒ ඉන්ෆෝමේෂන් එක රෙකෝඩ් කරගන්න ඕනේ මොකක් හරි එක national language එකකින්. After recording the reasons for doing so and shall read over the record to the informant and or interpret it in the language that he understand. එක්කෝ යාට එක කියවලා තේරුම් කරන්න ඕනේ. එහෙමත් නැත්නම් හැකියාවක් තියෙනවා නම් ඒකේ මිනිස්සුන්ට තේරෙන භාෂාවකින් ඉන්ටර්ප්‍රිට් කරලා කියන්න ඕනේ. මේ ෆස්ට් ඉන්ෆර්මේෂන් එකට මේ තරම් වැඩි වටිනාකමක් දෙන්නේ මේක වැඩි ප්‍රොසෙස් එකක් තියෙන. මේක පොලිසියට දුන්නම නැවතත් ආයි කියවන්න කියනවා. ඒක ඉන් රයිටින් වලට ගන්න කියනවා. මේකේ එවිඩෙන්ෂල් වැලියු එක වැඩි නිසා මේ ෆස්ට් ඉන්ෆර්මේෂන් එක හැමතිස්සෙම ඉන් රයිටින් තියෙන එක ඉතාමත් වැදගත්. මොකද නඩුව දැන් මේක සම්බන්ධයෙන් කම්ප්ලේන් එක දාන්නේ 2019 අපි කියමුකෝ මාර්තු මාසයේ කියලා. නමුත් සමහරට ඉන්වෙස්ටිගේෂන් ඔක්කොම කළා නඩු පැවරීම කරන්න වෙන්නේ 2020 එහෙමත් අපි කියමුකෝ 2019 දෙසැම්බර්. ඒතර මේ කාලය ඇතුළතදී මේක ඕරලි කරපු ස්ටේට්මන්ට් එකක් නම් පොලිස් නිලධාරියටත් මතක නැහැ මේ කරපු ස්ටේට්මන්ට් එක හරියටම කොහොමද කියලා. ඒ අදාළ පුද්ගලයාටත් ඒ කියපු විදිහට මතක නැති වෙන්න පුළුවන්. නමුත් ඉන් රයිටින් තියෙනවා නම් ඒ ෆස්ට් ඉන්ෆර්මේෂන් එක සම්බන්ධයෙන් ඒක ඔප්පු කරන්න උසාවියේදී ඒක ඉදිරිපත් කරන්න හරි පහසුයි. ඒකේ නිර්වද්‍යතාවය එහෙමත් නැත්නම් ඔතෙන්ටිසිටි එක. ඒ පිළිබඳව සැකයක් නැහැ. ඒ පිළිබඳව හොඳ වැඩි එවිඩෙන්ෂල් වැලියු එකක් තියෙනවා. ඉතින් ඔන්න ඔය කියන කාරණා නිසා සෙක්ෂන් 109 1 සහ 2 වැඩි ප්‍රොසෙස් එකක් මේ ෆස්ට් ඉන්ෆර්මේෂන් එකට දීලා තියෙන්නේ. දැන් අපි සබ්සෙක්ෂන් 1 යටතේ කිව්වා ෆස්ට් ඉන්ෆර්මේෂන් එකක් ඕරලි දෙන්නත් පුළුවන් ඉන් රයිටින් දෙන්නත් පුළුවන් කියලා. Pandita Ratnam versus CSP of K Goal case එකේ කියනවා first information can be given either in writing or orally or even via telephone. මේක ෆෝන් කෝල් එකකින් වෙන්නත් පුළුවන්. දැන් හෝකන්දර මර්ඩර් කේස් එකක් ගත්තොත් එතනදි සිද්ධ වෙන්නේ ෆෝන් කෝල් එකකින් තමයි මරණය සම්බන්ධයෙන් මිනිමරුව සම්බන්ධයෙන් දැනුවත් කරන්නේ. ඒකට ඒක ඕරලි වෙන්නත් පුළුවන් ඉන් රයිටින් වෙන්නත් පුළුවන් ෆෝන් කෝල් එකකින් උනත් ෆස්ට් ඉන්ෆර්මේෂන් එක දෙන්න පුළුවන් මෙන්න මේ අවස්ථාවේ ස්ථානයේ මෙන්න මේ වගේ අපරාධයක් සිද්ධ වුණා හෝ සිද්ධ වෙනවයි කියලා. 109 subsection 3 යටතේ කියනවා this information should be signed by the informant should included in the information book without unwanted delays. දැන් අර අපි කලින් කියපු විදිහට ඉන් රයිටින් අරගත්තට පස්සේ එයාට තේරෙන විදිහකට හරි එයා ලියලා හරි එයාට ඉන්ටර්ප්‍රිට් කරලා හරි 109 2 යටතට මේක ඉන් රයිටින් ගත්තට පස්සේ ඒ අදාළ පාර්ශවයට කියන්න ඕනේ මේකේ අවසානයේ අත්සන් කරන්න කියලා. එතකොට තමයි මේකේ ෆස්ට් ඉන්ෆර්මේෂන් එකේ සම්පූර්ණ process එක අවසාන වෙන්නේ. Okay. So moving forward, if the police officer who receives the information is not himself the OIC of the police station, he shall report the fact of such information to the OIC. දැන් මේ අපරාධය සම්බන්ධයෙන් තොරතුරු ලැබෙන පුද්ගලයා OIC නෙමෙයි නම් ඒ අදාළ පොලිස් ස්ටේෂන් එකේ OIC නෙමෙයි නම් ඔහු අනිවාර්යයෙන්ම 109 4 කියන මේ පිළිබඳව රිපෝට් කරන්න ඕනේ OIC ට. ඔහුව දැනුවත් කරන්න ඕනේ.
Now it says first information is not a statement recorded during the course of investigation. The investigation commences only upon receipt of the first information. Then යම් කිසි අපරාධයක් සම්බන්ධයෙන් ලැබෙන මුල්ම තොරතුරට අපි කියේ first information එක කියලා. ඒතර මේ තොරතුරු ලැබුණට පස්සේ තමයි investigation එක commence වෙන්නේ. ඊට කලින් investigation එකක් පටන් ගන්නෙ නැහැ. හැබැයි සමහර අවස්ථාවලදී first information එකක් නැතුවම investigation එකක් පටන් ගන්න පුළුවන් අවස්ථා තියෙනවා. මම ඒක ගැන කියන්නම්. ඊට පස්සේ the first information could be produced before a court by police officer under section 157 of the evidence ordinance. අපි evidence යටතේ මේ 157 විශේෂයෙන්ම කතා කරනවා. මේ first information එකේ වටිනාකම ගැන කතා කරන්නත් evidential value එක witness කෙනෙක්ගේ credibility එක ගැන කතා කරනකොට අපි 157 විශේෂයෙන් කතා කරනවා. ඔයාලට evidence video tutorials වලදී ඒක පැහැදිලි වෙවි. එතකොට ඒ ගැන අපි in detail කතා කරන්න යන්නේ නැහැ. මම අර කියපු කාරණාව evidential value first information එකට වැඩි evidential value එකක් තියෙනවා කියලා කියන්නේ මේ first information එක section 157 යටතේ evidence එකක් විතර ගන්න පුළුවන් කියලා. 157 යටතේ කියනවා first information can used to corroborate the testimony of a witness. මේක corroborate කරන්න පුළුවන් කියලා කියනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් පැමිණිල්ලක් කරන අවස්ථාවේදී පුද්ගලෙක් කියන මොකක් හෝ ස්ටේට්මන්ට් එකක් අධිකරණයේදී කියනකොට ඒක ඔප්පු කරන්න අපි වෙනම සාක්ෂි ගේන්න ඕනේ. නමුත් ෆස්ට් ඉන්ෆර්මේෂන් එකක් අපි ඉන් රයිටින් කිව්වම මෙන්න මේ අහවල් දවසේ මෙන්න මේ වෙලාවට මෙන්න මෙහෙම අපරාධයක් වුණා කියලා අන්න ඒ කාරණාව මේ අදාළ පුද්ගලයා විට්නස් බොක්ස් එකේ ඉඳගෙන කිව්වනම් මේ ෆස්ට් ඉන්ෆර්මේෂන් එකේ තියෙන කාරණාවයි මේ පුද්ගලයා මේ වෙලාවේ කියන කාරණාවයි සමාන වෙනවා නම් ඒක අපිට කොරබරේට් කරන්න පුළුවන්. මේ දැන් කියන්නේ ඇත්ත කියන එක ඔප්පු කරන්න මේ ෆස්ට් ඉන්ෆර්මේෂන් එක ඇතුළත ඩොකියුමන්ට් එක යූස් කරන්න පුළුවන්. අන්න ඒ කියන කාරණාව නිසායි අපි ෆස්ට් ඉන්ෆර්මේෂන් එක අර කියපු විශේෂ process එකේ in writing වලට අරගෙන ඒ අදාළ පුද්ගලයාගේ අත්සන් අරගෙන වැඩි වටිනාකමක් දෙන්නේ. right? හේතුව තමයි first information can use to corroborate the testimony of a witness. witness කෙනෙක් දෙන testimony එක ඔප්පු කරන්න සනාථ කරන්න first information use කරන්න පුළුවන්. right? දැන් අපි කතා කරන්න යන්නේ initial steps of investigation in brief. කතා කරපු process එකේ විදිහට යම් පුද්ගලෙක් ඇවිල්ලා ඔහු පොලිසියට මේ තොරතුරු ගැන කියනවා. right? now first information is received. දැන් මොකද වෙන්නේ? මේ අපරාධය සම්බන්ධයෙන් first information එක ලැබෙනවා. then police option එකක් තියෙනවා. police considers whether it is an offence that need to be investigated. දැන් පොලිසිය මුලින්ම බලනවා මේ first information එක ලැබිච්ච අපරාධය පරීක්ෂණයක් කළ යුතු offence එකක්ද? සමහරට ඇවිල්ලා කියන්න පුළුවන් අල්ලපු ගෙදර මිනිස්සු මාත් එක්ක රණ්ඩු කරනවා. එතකොට ඒක ඉන්වෙස්ටිගේෂන් එකක් කරන්න පුළුවන් මට්ටමේ offence එකක් නෙමෙයි නා පොලිසිය කයින් කරනවා. ඉන්වෙස්ටිගේෂන් එකක් කළ යුතු offence එකක් නම් if the nature of the case need not to be investigated then the police not apply to open an investigation. එතකොට මේක එච්චර මේ ලොකු ප්‍රශ්නයක් නෙමෙයි නා මේක මේ ඒගොල්ලන්ගේ අතර තියෙන පොඩි කාරණා නා. ක්‍රිමිනල් නේචර් එකක් නැත්නම් එවැනි අවස්ථාවකදී පොලිසිය ඉන්වෙස්ටිගේෂන් එකක් කරන්න ඕනේ නැහැ. හැබැයි මේ කියන කාරණාවෙන් මෙතන ඔෆෙන්ස් එකක් සිද්ධ වෙනවා කියන තැනට මොන හරි සැක කටයුතු තියෙනවා නම් if answer is in the affirmative investigation will be carried out. එහෙනම් පොලිසිය විසින් ඉන්වෙස්ටිගේෂන් එක පටන් ගන්න ඕනේ. ඊළඟට තියෙන ප්‍රශ්නය whether the offence is cognizable or not. දැන් ප්‍රශ්නයක් තියෙනවා offences වර්ග දෙකක් අපිට හඳුනා ගන්න පුළුවන්. cognizable offences සහ non cognizable offences කියලා. සංඤේය වරදවල් සහ සංඤේය වරදවල් අතර වැටෙන්නේ නැති අනෙකුත් වරදවල් විදිහට. ඒතර මේ cognizable offence එකක්ද එහෙමත් නැත්නම් non cognizable ද කියන එක තීරණය කරගන්න පුළුවන් වෙන්නේ penal code එකේ first schedule එකේ මෙන්න මෙතන වලට පේනවා ඇති තුන්වෙනි කොලම් එකේ දක්වලා තියෙනවා whether peace officer may arrest without warrant or not. යම් කිසි පුද්ගලයෙක් arrest කරන්න warrant එකක් අවශ්‍යද? එහෙම නැත්නම් warrant එකක් නැතුව අත්අඩංගුවට ගන්න පුළුවන්ද කියලා. මේ කොලම් එකේ දක්වලා තියෙන විදිහට තමයි අපි බලන්නේ යම් offense එකක් cognizable ද නැද්ද කියන එක සම්බන්ධයෙන්. දැන් cognizable නම් අනිත් එක non cognizable.
Now, first schedule refers mainly to those offences listed in the penal code. If such other cognizable offences exist in other law, then must stated in such other law to be cognizable law not. Then penal code එකේ තියෙන offences සම්බන්ධයෙන් අපිට මේකෙන් determine කරගන්න පුළුවන් cognizable ද නැද්ද කියලා. penal code එකේ නැති වෙනත් වරදලා තියෙනවා නම් අපි උදාහරණයක් විදිහට computer crimes act එක ගත්තොත් එහෙම ඒ act එකෙන් යම් වරදක් දාලා තියෙනවා නම් act එකේ සඳහන් කරන්න ඕනේ මේවා cognizable offences ද non cognizable offences ද කියලා. right? cognizable offense එකක් නම් පොලිසියට පුළුවන් without a warrant ඒ අදාළ පුද්ගලයාව arrest කරන්න. හැබැයි non cognizable නම් පොලිසියට වරෙන්තු නැතුව warrant නැතුව ඒ අදාළ පුද්ගලයාව arrest කරන්න බැහැ. ඔන්න ඔය කියන කාරණාව තමයි දැන් investigation එක කළ suspect කෙනෙක් ආවම මේ suspect arrest කරන්න පුළුවන්ද බැරිද කියන කාරණාව determine වෙන්නේ මෙන්න මේ third column එකේ දක්වලා තියෙන විදිහට. එතකොට අපි section එක යටතේ offense එක හඳුනාගත්තා. ඊට පස්සේ බලනවා මේක warrant එකක් ඇතුව arrest කරන්න පුළුවන්ද? cognizable offense එකක්ද non cognizable එකක්ද කියලා බලලා ඒ අනුව තමයි පොලිසිය කටයුතු කරන්න ඕනේ. Now section 109 subsection 5 says once the OIC consider that investigation need to be carried out. අර අපි කලින් කතා කරපු විදිහට ඔව් මෙතන අපරාධයක් සිද්ධ වෙලා තියෙනවා නම් only if it is cognizable offense. එක cognizable offense එකක් නම් send the report to the magistrate. OIC goes to the crime scene to start investigation. Take measures as necessary to discover the accused and to arrest that accused. Right? එහෙනම් ඊට පස්සේ මේක cognizable offense එකක් නම් මේ සම්බන්ධයෙන් මැජිස්ට්‍රේට් දැනුවත් කරලා OIC විසින් ඉන්වෙස්ටිගේෂන් එක ආරම්භ කරනවා. ඊට පස්සේ ගත යුතු හැම ක්‍රියාමාර්ගයක්ම ගන්නවා ඒ අදාළ accused හොයන්න. අපිට අවශ්‍ය වෙනවා නම් ඒ අදාළ අපරාධ ස්ථානයේ තිබිච්ච fingerprint හොයන්න, fingerprint analysis කරනවා. එහෙම නැත්නම් CCTV දර්ශන වුණා CCTV දර්ශන හොයනවා. ඔය ආදී විදිහට ගත යුතු හැම ක්‍රියාමාර්ගයක්ම ගන්නවා accused කෙනෙක්ව අත්අඩංගුවට ගන්න accused හොයාගන්න. එතකොට මෙන්න මේ හැම කාරණාවක්ම ආරම්භ වෙන්නේ පොලිසියට ලැබෙන first information එකෙන් පස්සේ. right? එතකොට ඔන්න ඔය කියන කාරණා තමයි අපිට විශේෂයෙන්ම first information යටතට කතා කරන්න තියෙන්නේ. දැන් මම කිව්වා first information එකට පස්සේ there are statements recorded in the course of an investigation. then first information එකෙන් පස්සේ investigation එක පටන් ගන්න. එතකොට investigation එක අතර වාරයේදී පොලිසියට සිද්ධ වෙනවා යම් යම් statements record කරගන්න. section 110 subsection 1 යටතේ කියනවා an officer අපි මේ කියන්නේ peace officer කෙනෙක්ව can orally examine any person acquainted with facts and circumstances of the case and shall reduce into writing any statement made by that person. දැන් inquiry එක කරන අතර වාරේ investigation එක කරන අතර වාරේ දැන් crime scene එකට ගියාම පොලිසියට හොයාගන්න පුළුවන් වෙනවා මේ අල්ලපු ගෙදර මිනිස්සයා මේ අපරාධය වෙන අවස්ථාවේදී මේ ගෙදර හිටියයි කියලා. දැන් එවැනි අවස්ථාවකදී පොලිසිය හිතනවා මේ අපරාධය වුණාම ලොකු සද්ද ඇහෙන්න ඕනේ ස්ක්‍රීම් කරන්න මේ අපරාධය වෙන අවස්ථාවේදී පොරබදලා තියෙන දේවල් තියෙනවා නම් බඩමුට්ටු පොළවේ ගහන දේවල් තියෙනවා නම් මේ සම්බන්ධයෙන් මේ අපරාධය වෙච්ච වෙලාව ගැන ඔය කියන කාරණා සම්බන්ධයෙන් එහෙනම් මේ ළඟ ඉන්න මිනිස්සයා දැනුවත් වෙන්නට ඕනේ. මේ ගෙදරට කවුරු හරි ආවද නැද්ද කියන එක පිළිබඳව ඔහු සමහරට දැනුවත් වෙන්න පුළුවන්. If the officer believes that any person acquitted with the facts and circumstances of the case මේ නඩුව සම්බන්ධයෙන් මේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු හෝ ඒ සිද්ධියට අදාළ මොන හරි දේවල් දන්නවයි කියලා හිතනවා නම් එවැනි පුද්ගලයෙක්ව orally examine කරන්න පුළුවන්. ඔහුගෙන් ප්‍රශ්න කරන්න පුළුවන් ඔබතුමා මෙන්න මේ දවසේ මේ ගෙදර හිටියද? කවුරු හරි මෙහෙට ආව ගියාද? එතකොට ඔබතුමා දැක්කද මෙහෙන් මොන හරි සද්ද බද්ද ඇහෙනවා? බඩු පොළවේ ගහන සද්ද ඇහෙනවා? ඔය වගේ කාරණා orally examine කරන්න ඕනේ. orally examine කරන්න පුළුවන්. ඒ වගේම ඒ orally examine කරනකොට මේ investigation එක අතර වාරයේදී right මේ statements එතකොට ලැබෙන investigation එක අතර වාරේ orally examine කරනකොට එතකොට ඒ පුද්ගලයා කියන කාරණා අපි in writing එක සඳහන් කරගන්න ඕනේ. එතකොට මේ statements වලට අපි කියනවා statements recorded in the course of investigation. හැබැයි මේ information වලට oath එකක්වත් affirmation එකක්වත් ගන්නට බෑ. දැන් අපි first information එකට ඒක කියවලා ඒ මිනිස්සයාගේ නත්ස නරගන්නවා.
නමුත් මේ statements recorded in the course of investigation ඒ දේ වෙන්නේ නැහැ. හරි. ඊට පස්සේ දැන් මේක ලියනවනේ මේ ඕත් එකක් තමයි ගන්න ඕනේ නැත්තේ. ඊට පස්සේ කියනවා record shall then shown or read to the person if he does not understand the language it shall be interpreted to him in the language he understand. He is at liberty to expand or add to his statement. දැන් එයාගේ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම සටහන් කරගත්තට පස්සේ ඒ ප්‍රකාශය ඔහුට කියවන්නට ඕනේ. එතකොට ඒක අතර කලින් කිව්වාගේ යට තේරෙන භාෂාවකින් එක ඒ තේරෙන ලැන්ග්වේජ් එකකින් යට කියන්නට ඕනේ. ඊට පස්සේ මේ ස්ටේට්මන්ට් එක කරාම එයා දැන් කිව්වේ කලින් කිව්වේ මේ 6 විතර කවුද මිනිස්සෙක් ආවා කියලා. එයාට හිතෙනවා නම් මේ කාරණාව කැට් කරන්නේ නැහැ සර් මේ 6 මාරට මේ 6:45 විතර. ඒ මිනිස්සයා ආවේ 6 තමයි හැබැයි ආවේ මෙන්න මේ වගේ වාහනයක. ඒ වගේ මේ ස්ටේට්මන්ට් එකට කරුණු ඇඩ් කරන්න තියෙනවා නම් එහෙමත් නැත්නම් ඒ කරුණු තව එක්ස්පෑන්ඩ් කරන්න තියෙනවා නම් ඒ දේවල් එක්ස්පෑන්ඩ් කිරීමේ ලිබර්ටි එක මේ කියුවට පස්සේ උට ඒ වෙනස්කම් කරන්න පුළුවන්. The statement shall be signed immediately by such person at the place where the statement is concluded. ඊට පස්සේ අදාළ පුද්ගලයා ස්ටේට්මන්ට් එකේ සයින් කරනවා. නමුත් කිසිම අවස්ථාවකදී දිවුරුමක් හෝ affirmation එකක් ඔහු කරන්නේ නැහැ. ඕත් එකක්වත් affirmation එකක්වත් කරන්නේ නැහැ. ඒ අදාළ evidence එක සම්බන්ධයෙන් එහෙම ලබා ගැනීමේ බලයක් ඒ investigation officer නැහැ. Moving forward, now the officer recording the statement shall append below each statement recorded by him a certificate declaring that he is accurately recorded the statement of the informant. ඒ ඔෆිසර් ස්ටේට්මන්ට් එක යටින් සඳහන් කිරීමක් කරන්න ඕනේ. එයා සර්ටිෆිකේට් එකක් දෙන්න ඕනේ, සහතික කරන්න ඕනේ. එයා ඒ අදාළ පුද්ගලයා කියපු ස්ටේට්මන්ට් එක accurately record කරා කියලා. If statement was not recorded in the information book, then true copy shall entered into it such book as soon as possible. තර මේ අදාළ තොරතුරු ඉන්ෆෝමේෂන් බුක් එකේ නෙමෙයි නම් සඳහන් කරේ අපි ඒ කොයි හරි ලියා ගන්න කොලයක් නම් ඒ කොලේ ඉන්ෆෝමේෂන් බුක් එකට true copy කරලා attach කරන්න ඕනේ. section 110 subsection 2 යටතේ කියනවා such person is bound to answer truly all questions relating to the case. ඒ අදාළ පුද්ගලයාගෙන් අර orally examine කරාම එයා truly answer කරන්න ඕනේ. මේ සම්බන්ධයෙන් ඇත්ත කියන්න ඕනේ. Put it to him by such officer other than questions which would have tendency to expose him to criminal charge or penalty of forfeiture. ඒ අදාළ පුද්ගලයාට criminal charge එකකට criminal intimidation එකක් වෙන්නේ නැත්නම් එහෙම හුව criminal charge එකට යටත් වෙනවා නම් මේ දේවල් වලට උත්තර දුන්නොත් එවැනි අවස්ථාවකදී යාට උත්තර නොදෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ අදාළ inquiring officer investigation officer අහනු ලබන ඕනම oral examination එකකට එයා truly answer කරන්න ඕනේ. දැන් ප්‍රශ්නයක් එනවා වැරදි ස්ටේට්මන්ට් එකක් දුන්නොත් මොකද වෙන්නේ කියලා. An untrue statement will lead to offense under the penal code. Untrue statement එකක් දුන්නොත් එහෙම if the person refuses to answer truthfully a statement to a public statement that such person is legally bound to offer, then he would be deemed to have committed punishable offense. Right? ඊට පස්සේ section 180 කියන මේක වරදක් වෙන්නේ කොහොමද කියලා. It is an offense to give public servant any information which the information known is false and that it would cause injury or annoyance to another person. දැන් මේ අදාළ පුද්ගලයා වැරදි සාක්ෂියක් දෙනවා මෙන්න මේ ඒ කියන පුද්ගලයා 6 මාරට විතර මේ ගෙදරට ගියා කියලා. දැන් මේ තොරතුරු වැරදි 6 මාරට පස්සේ දැන් කරුණ හොයනකොට මේ ඒ කියන පුද්ගලයා එදා ඉඳලා තියෙන මාතර. ඒ සම්බන්ධයෙන් සාක්ෂි තියෙනවා. සාක්ෂි වලින් ඒක ඔප්පු වෙනවා. එතකොට මේ කියපු පුද්ගලයා මේ කාරණාව ඔහු බොරුවක් කරලා තියෙන false information එක. එතකොට මේ false information දීපු නිසා ඒ කියන පුද්ගලයාට injury එකක් annoying එකක් සිද්ධ වුණා. එයාට බාධාක් එයාට කරදරයක් නෙමෙයි අනවශ්‍ය දිරුනේ. මේකට හේතු වුණේ මේ සාක්ෂිකරුවා විසින් දීපු false statement එක. එහෙනම් එවැනි අවස්ථාවක එවැනි ක්‍රියාවක් කරොත් එහි section 180 යටතේ penal code එක යටතේ වරදකාරයෙක් බඩපත් වෙනවා. offense එකක් යටතේ ඔහුව convict කරන්නට පුළුවන්. ඊට පස්සේ අපි කතා කරනවා section 111 ගැන. section 111 කියනවා officer shall not offer or make or cause to be offered to make any inducement, threat or promise to any person charged with an offense. යම් කිසි පුද්ගලයෙක්ගේ statement එකක් ගන්නකොට ඔහුව ඉන්ඩියුස් කරන්න බෑ. ඔහුට threat එකක් කරන්න බෑ. ඔහුට promise එකක් දෙන්න බෑ. ඔයා බය නැතුව කියන ඔයාට තියෙන charge එක අපි අඩු කරන්න. ඒ විදිහට ඉන්ඩියුස් කරලා ගන්න statement එකක්
කළ නොයුතුයි කියලා section 111 කියන to induce such person to make any statement with reference to the charge against such person. An officer shall not prevent or discourage by any caution any person from making in the course of investigation which he may dispose to make his own free will. යම් කිසි පුද්ගලෙක් ස්ටේට්මන්ට් එකක් කරනවා නම් ඒක ඔහුගේ ෆ්‍රී විල් එකෙන් සිද්ධ කරන්න ඕනේ. ඒ ඔෆිසර්ගේ ඉන්ඩියුස්මන්ට් එක නිසාවත්, ත්‍රෙට් එකක් නිසාවත්, ප්‍රොමිස් එකක් නිසාවත් සිද්ධ විය යුතු නැහැ. දැන් අපි කතා කරනවා අර අපි කතා කරපු ෆස්ට් ඉන්ෆර්මේෂන් එක ස්ටේට්මන්ට් රෙකෝඩඩ් ඩියුරින් ඉන්වෙස්ටිගේෂන් ඒක අපි කතා කර 110 ෆස්ට් ඉන්ෆර්මේෂන් කතා කර 109. එහෙනම් මේ දෙක අපි හොඳට බලා ගන්න ඕනේ මේකේ ඩිෆරන්ස් එක හොයාගන්න. right අපි දැන් වෙනස්කම් බලනකොට වැදගත් කාරණා තව කිහිපයක් තියෙනවා බලන්න. දැන් 109 තමයි ෆස්ට් ඉන්ෆර්මේෂන් ගැන කිව්වේ. ඒතර ෆස්ට් ඉන්ෆර්මේෂන් වචනයෙන්ම කියනවා මේක මුලින්ම ලැබෙන ඉන්ෆර්මේෂන් එක. එතකොට ෆස්ට් ඉන්ෆර්මේෂන් සාමාන්‍යයෙන් තියෙන පුළුවන් එකයි. ෆස්ට් ඉන්ෆර්මේෂන් දෙක තුනක් ලැබෙන්න බෑනේ. නමුත් සමහර අවස්ථාවලදී ෆස්ට් ඉන්ෆර්මේෂන් දෙකක් ලැබෙන්නත් පුළුවන්. King vs Publish case එකේදී two females were abducted by a group of persons and taken in different directions. يعني ළමයි දෙන්නෙක් abduct කරලා ඒ දෙන්නව පැති දෙකකට අරගෙන ගියා. different directions වලින් තමයි මේ දෙන්නව පැහැරගෙන ගියේ. One female was raped. They both managed to escape and arrived at a police station separately and made a statement regarding what happened to them. මේ දෙන්නම ඊට පස්සේ යදාලා police station එකට එනවා. නමුත් අවස්ථා දෙකකදී ඉන්නේ දෙකේදීම ඇවිල්ලා යාලට සිද්ධ වෙච්ච දේ ගැන කියනවා. එතනදී කෝච් කියනවා මේ දෙන්නම කියපු මේ ගෑන් ළමයි දෙන්නම කියපු කාරණා පොලිසියට ඉදිරිපත් කරපු කාරණා first information විදිහට සලකනවායි කියලා. Both these statements were regarded as first information. මොකද දෙන්නගේම පැත්තෙන් දෙන්නටම අපරාධයක් කළා තියෙන නිසා දෙන්නටම ඒ සමාන වැලියු එක ලබා දෙන්න ඕනේ කියලා කියන. එතකොට ඒකෙදි first information දෙකක් අපිට දකින්නට පුළුවන්. ඒ දෙකම first information විදිහට තමයි සලකන්නේ. Arumugan vs IP Midihan එකෙදි කියනවා an investigation can commence even before first information is received by a police station. Situation would arise when such act takes place before police officer. දැන් police officer කෙනෙක් ඉන්නවා ඔහු ඉදිරියම යම් අපරාධයක් සිද්ධ වෙනවා. එතකොට ආයි මෙයාට ආයි කියන්න ඕනේ නැහැ first information එකක් දීලා මෙන්න සර් මෙතන අපරාධයක් වෙනවා කියලා. මේ police officer පුළුවන් first information එකක් නැතුවම මේක investigate කරලා මේ සම්බන්ධයෙන් මැදිහත් වෙන්න. right? එතකොට public officer ගේ presence එකේ අපරාධයක් වෙනවා නම් first information එකක් නැතුව උනත් investigation එකක් commence කරන්න පුළුවන් කියලා Arumugan vs IP Midihan case එකේදී කියනවා. right? ඔය ඒ කාරණා ටික ඉතාමත් වැදගත්. ඊළඟට අපි කතා කරනවා main distinctions between section 109 and 110. 109 is about first information. 110 is about examination of witnesses by police or statements recorded during the investigation. පළවෙනිම වටිනාකම එහෙම නැත්නම් පළවෙනිම වෙනස තමයි first information එකක් evidence ordinance එකේ 157 වෙනි section එක යටතේ යම් සාක්ෂියක් corroborate කරන්න use කරන්න පුළුවන්. එතකොට first information එකට මේ corroborative value එක තියෙනවා. හැබැයි 110 යටතේ අපි record කරගන්න statement එකකට මේ corroborative nature එක නැහැ. ඒක corroborate කරන්න use කරන්න බැහැ. හැබැයි මේ first information එක සම්බන්ධයෙන් කියනවා අර මම කලින් කිව්වා වගේ අර plantation එකේ කතාවක් මම කිව්වේ. plantation එකේ වරදක් වෙන නමුත් ඒක එයා directly දන්නේ නැහැ. එතකොට එහෙම directly දන්නේ නැත්තම් hearsay evidence නම් hearsay එකක් නම් එවැනි කාරණාවක් සම්බන්ධයෙන් corroborate කරන්න බැහැ. corroborate කරන්න පුළුවන් hearsay evidence යටතට වැටෙන්නේ නැති direct evidence එකක් බවට පත් වෙන්නට ඕනේ. එතකොට තමයි first evidence එකක් first information එකක් section 157 යටතේ corroborate කරන්න පුළුවන්. දැන් අපි 110 යටතේ කතා කරොත් අර කිව්වා වගේ corroborate කරන්න ගන්න බෑ. හැබැයි 110 යටතේ අපි ඒ රෙකෝඩ් කරගන්න evidence වලට යම් වටිනාකමක් තියෙනවා. එක අවස්ථාවක් තමයි when a statement is made under section 110 subsection 3 will not apply if such statement falls within the ambit of section 27 of evidence ordinance. Relevant extract contains evidence regarding an item that was recovered based on information received by such person may be admitted in court. අපි දැන් evidence වලට ඉගෙන ගන්නවා යම් පුද්ගලයෙක් police custody එකේ ඉන්නකොට කරන confession එකකින්
ලබා ගන්න තොරතුරු යටතේ මොනවා හරි stolen goods හරි murder weapon එක හරි මේ කරුණු හොයාගත්තොත් ඒ හොයාගන්න කරුණු සම්බන්ධයෙන් අර ලැබිච්ච information use කරන්න පුළුවන් කියලා කියනවා. ඒවයි void වෙන්නවත් invalid වෙන්නවත් නැහැ කියලා කියනවා. පොලිස් කස්ටඩි එකේදී කරන confession එකක් valid නැහැ. නමුත් ඒ confession එකකින් තුලින් ලැබෙන information වලින් යම් සාක්ෂි හොයා ගන්නවා නම් එවැනි සාක්ෂි ඒවැ වටිනාකමට බලපෑමක් වෙන්නේ නැහැ. එතකොට මේ confession එක කියලා කියන්නේ statement recorded during the investigation. එහෙනම් මේ 110 අතර 3 අතර වැටෙනවා නම් will not apply if such statement falls within the ambit of section 27 of the evidence ordinance. එතකොට එවැනි අවස්ථාවකදී මේ ස්ටේට්මන්ට් එකට වටිනාකමක් දෙන්නට පුළුවන්. ඒ වගේම තමයි 110 යටතේ කියන මෙන්න මේ statement recorded during investigation කියන එක අපිට use කරන්න පුළුවන්. If the version of the statement made by the accused person in course of the investigation differs from one made in the court. දැන් යම් කිසි පුද්ගලයෙක් අර අපි කියපු විදිහට ඒ ගෙදර ළඟ හිටිය මිනිස්සයා කියන හයාමාරට තමයි මේ ඒ කියන පුද්ගලයා මේ ගෙදරට එනවා මම දැක්කේ කියලා. දැන් මේ මිනිස්සයා උසාවියට ඉදිරිපත් කරාම උසාවියේදී සාක්ෂි දෙනකොට මේ මිනිස්සයා කියනවා ඒ අදාළ පුද්ගලයාවේ අටපහුව වෙලා කියලා. දැන් මේ අටපහුව වෙලා දැන් එනවයි කියන කාරණාව ඒ සම්බන්ධයෙන් මේ අදාළ විට්නස්ගේ ක්‍රෙඩිබිලිටි එක චෙක් කරනකොට අපි 145 කතා කරනවා impeachment of credibility of witness. අපි ඒක ගැන කතා කරන evidence ordinance එකේ ඔයාලට evidence ordinance lessons එකට ඒක බලන්න පුළුවන්. එතකොට යම්කිසි පුද්ගලයෙකුගේ evidential value එක නැති කරන්න මෙයා කියන්නේ බොරු කියන එක ඔප්පු කරන්න මේ හයාමාරටයි මේ මිනිස්සයා ආවේ කියලා ඉන්වෙස්ටිගේෂන් එක අතරවාරයේ කරපු ස්ටේට්මන්ට් එක යූස් කරන්න පුළුවන්. දැන් කියන 8යි කියලා එදා කිව්ව හයාමාරයි කියලා. එතකොට මේ පුද්ගලයාගේ ක්‍රෙඩිබිලිටි එක එවිඩෙන්ෂල් වැලියු එක නැති කරන්න මෙන්න මේ ස්ටේට්මන්ට් එක යූස් කරන්න පුළුවන්. එතකොට එක පර්පස් එකක් සපෝට් කරන්න යූස් කරන්න පුළුවන්. අනෙත් ඉන්ස්ටන්ස් එකේදී අපිට ඒ අදාළ ෆැක්ට් එක මේ මිනිස්සයා බොරුවක් කියන්නේ මේ මිනිස්සයාගේ ක්‍රෙඩිබිලිටි එක නැති කරන්න ඉම්පීච් කරන්න යූස් කරන්න පුළුවන්. එතකොට ෆස්ට් ඉන්ෆර්මේෂන් එක යූස් කරනවා කොරබරේට් කරන්න examination of witness by police එහෙමත් නැත්නම් information recorded during the course of investigation corroborate කරන්න ගන්න බෑ. නමුත් මේ කීප අපි section 27 යටතේ section 145 යටතේ use කරන්න පුළුවන්. තව කාරණාවක් තමයි දැන් ওই කාරණාව ඔළුවේ තියෙනවා. ඊට පස්සේ evidence ordinance එකේ කියනවා first information එක ඇවිල්ලා public document එකක් කියලා. එහෙනම් public document එකක් වුණාම මේක ඕන කෙනෙක්ට access කරන්න පුළුවන්. එතකොට ඕන කෙනෙක්ට ඒකේ copy එකක් ගන්න පුළුවන්. AG versus Geeti Singh එකේ කියනවා person has a right to obtain a copy of such statement since it is a public document. හැබැයි statement recorded during investigation ඒක public document එකක් නෙමෙයි. ඒ නිසා හැම පුද්ගලෙක්ටම මේකට access නැහැ. හැබැයි first information එක සම්බන්ධයෙන් ඕනම පුද්ගලයෙක්ට copy එකක් ගන්න පුළුවන්. ඕනම පුද්ගලයෙක්ට ඒ සම්බන්ධයෙන් access තියෙනවා. හරි. දැන් අපි එනවා ඉන්වෙස්ටිගේෂන් යටතේ අපි first information සහ ඊට පස්සේ during the course of investigation යටතේ කතා කරපු statement ගැන කතා කරා. දැන් කතා කරන්න යන්නේ assistance given by magistrate for police investigation. police investigation එකක් කරනකොට magistrate කෙනෙක් විසින් දෙනු ලබන සහාය මොකක්ද කියලා. දැන් පොලිසිය ඉන්වෙස්ටිගේෂන් එකක් කරනකොට ඔයාලා දැක්ලා ඇති මැජිස්ට්‍රේට් කෝට් වලදී ඒ හැම නඩු වාරයකදීම පොලිසිය විසින් මැජිස්ට්‍රේට්වරයාට කරුණු ඉදිරිපත් කළ කෙනා මොනවා හරි ඕඩර්ස් ලබා දෙන්න කියලා. සමහරවිට කියනවා ස්වාමීනි මේ අදාළ පුද්ගලයාගේ විදේශ ගමන් බලපත්‍රය තහනම් කරන්න. එතකොට પાස්පෝර්ට් එක උසාවියට ගන්න ඕඩර්ස් නිකුත් කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් මොනවා හරි මෙඩිකල් එක්සැමිනේෂන් සම්බන්ධයෙන් ඕඩර්ස් නිකුත් කරන්න පුළුවන්. ෆින්ගර්ප්‍රින්ට් සම්බන්ධයෙන් ඕඩර්ස් නිකුත් කරන්න පුළුවන්. වොරන්ට් ඉෂුව කරන්න පුළුවන්. මේ ආදී විදිහට මේ ඉන්වෙස්ටිගේෂන් එකට පොලිසියට අවශ්‍ය කරන සහාය සම්පූර්ණයෙන් ලබා දෙන්නේ මැජිස්ට්‍රේට්වරයා විසින්. Section 122 කියනවා OIC of a police station can cause a person to undergo a medical examination. දැන් පොලිස් ස්ථානාධිපතිවරයාට OIC-ට බලයක් තියෙනවා යම් පුද්ගලයෙකු medical examination එකක් සඳහා යොමු කරන්න. එතකොට government medical officer කෙනෙක් ඒ examination එක කරලා ඒ අදාළ තොරතුරු ලබා දීමක් කරනවා. උදාහරණයක් විදිහට DNA වාර්තාවක් ගන්න. ඒ වගේ මොකක් හරි කාරණා අපි රේප් කියන කාරණාවක්
එතකොට ඒ අර්ථයේ DNA එකක් ගන්න මෙඩිකල් එක්සැමිනේෂන් එකක් කරන්න ගවර්න්මන්ට් මෙඩිකල් ඔෆිසර්ට යොමු කරන්න පුළුවන්. හැබැයි ඒ අදාළ පර්සන්ගේ කන්සෙන්ට් එක ඇතුව. මේ මිනිස්සයා කැමැත්ත දුන්නේ නැත්නම් මෙඩිකල් ඔෆිසර් යොමු කරන්න බෑ මෙඩිකල් එක්සැමිනේෂන් එකට. එයාගේ කැමැත්ත ඇතුව තමයි ඒක කරන්න ඕනේ වෙන්නේ. දැන් හදිස්සියොත් මේ මිනිස්සයා කැමැත්ත දුන්නේ නැති වුණොත් අන්න එතකොට පොලිසියට ඕන වෙනවා ඇසිස්ටන්ට් එකක් සහයක් ඕන වෙනවා මේ මිනිස්සයාගේ මෙඩිකල් එක්සැමිනේෂන් එක ගන්න අපිට කෝට් ඕඩර් එකක්. එතකොට if such person does not consent OIC ට පුළුවන් මැජිස්ට්‍රේට් ඇප්ලයි කරන්න. මැජිස්ට්‍රේට් මොකද කරන්නේ? he may give an order authorizing government medical officer named. එයා නම් කරනවා මෙන්න මේ ABC පෙරේරා කියන government medical officer ගාවට යන්න. එයාට කියනවා මේක එක්සැමින් කරන්න. මේ අදාළ පුද්ගලයාව එක්සැමින් කරලා ඒ අදාළ රිපෝට් එක අවශ්‍ය පරිදි ලබා දෙන්න. එතකොට එවැනි අවස්ථාවකදී such person shall submit to such examination and government medical officer shall report to the magistrate. ඊට පස්සේ ඒ අදාළ medical officer විසින් මහේස්ත්‍රාත්වරයාට දැනුවත් කරනවා ඒ අදාළ medical examination එක සම්බන්ධයෙන්. එතකොට 122 දෙක ඇවිල්ලා එක අවස්ථාවක් මැජිස්ට්‍රේට් විසින් මැජිස්ට්‍රේට්ගේ සහාය පොලිස් ඉන්වෙස්ටිගේෂන් සඳහා ලබා දෙන්න. සෙක්ෂන් 122 3 සහ 4 යටතේ කතා කරන්නේ specimen of handwriting of any person to be taken with the consent of such person. යම් කිසි පුද්ගලයෙකුගේ handwriting අවශ්‍යයි නම් පොලිසියට කියන්න පුළුවන් මෙන්න මෙහෙමයි මේ කාරණාව සම්බන්ධයෙන් ඔයාගේ handwriting එකක් ඕනේ. එහෙනම් ඒ සම්බන්ධයෙන් ස්පෙසිමන් එකක් දෙන්න, සාම්පල් එකක් දෙන්න. එතකොට එවැනි අවස්ථාවකදී OIC කෙනෙක් එහෙම කරාම එයා දාලා පුද්ගලයා කැමැත්තෙන් කන්සෙන්ට් එක දීලා ඒක කරලා දුන්නේ නැත්තම් දැන් මේ ඉන්වෙස්ටිගේෂන් එක ඉදිරියට කරන් යන්න මේ මිනිස්සගේ අත්අකුරු චෙක් කරන්න ඕනේ. එවැනි අවස්ථාවකදී ඒ පර්සන් රිෆියුස් කරොත් එහෙම එයාව කම්ප්ලයි කරවන්න නියෝගයක් දීමේ බලයක් මැජිස්ට්‍රේට්ට පුළුවන්. OIC වරයා විසින් ඇප්ලයි කරාම මැජිස්ට්‍රේට් ඕඩර් එකක් දෙනවා. මෙන්න මේ කියන handwriting specimen එක කරුණාකරලා අදාළ පොලිස් නිලධාරියාට ලබා දෙන්න කියලා. එතකොට තව අවස්ථාවක් මැජිස්ට්‍රේට් විසින් ඉන්වෙස්ටිගේෂන් එකට උදව් කරනවා. 123 1 සහ 2 යටතේ කියනවා finger, palm, foot impression of any other part of the body of any person suspected of the offense under the investigation or any specimen of saliva, urine, hair, fingernails, scraping from fingernails of such person may be taken by an OIC with the suspect consent. ඒ අදාළ suspect consent එක ඇතුව ඒ මනුස්සයාගේ මොන හරි කුණ්ඩ ගස් කෑල්ලක් ඕන, urine sample එකක් ඕන, ඇඟිලි සටහන් ඕන නම් එතකොට එවැනි දෙයක් සම්බන්ධයෙන් ඒව රික්වා කර ගැනීමේ බලයක් OIC ට තියෙනවා. එතකොට ආයි පාරක් ඒ අදාළ පුද්ගලයා රිෆියුස් කරනවා නම් පොලිසියට බල කරන්නට බෑ. එතකොට පොලිසියට කරන්න තියෙන්නේ ඇසිස්ටන්ස් එක ගන්න ඕන මැජිස්ට්‍රේට්ගෙන්. මැජිස්ට්‍රේට් විසින් ඕඩර් එකක් කරනවා ඒ අදාළ පුද්ගලයාට එහෙමත් නැත්නම් OIC ට බලය දබා දෙන්න තියෙනවා requiring him to do so. ඒ අදාළ අවශ්‍ය ඇඟිලි සරකුණු සහ ඒ අදාළ කටයුතු කරන්න කියලා අවශ්‍ය බලය ලබා දෙනවා OIC වරයාට. එතකොට ඔන්න ওই විදිහට තමයි මැජිස්ට්‍රේට් වරයා විසින් පොලිස් ඉන්වෙස්ටිගේෂන් වලට සහාය ලබා දෙන්නේ. 113 කියනවා magistrate may on application made by the police or inquirer forward any such weapon or other article or a document or specimen or sample to the government analyst, government examiner of question documents, registrar of fingerprints or a government medical officer for analysis and return of the report to the court. දැන් ගන්නේ handwriting එකක් සම්බන්ධයෙන් එහෙමත් නැත්නම් fingerprint එකක් සම්බන්ධයෙන් ඒක ගැන මොන හරි එක්සැමිනේෂන් එකක් කරලා වාර්තා කැඳවන්න ඕන නම් පොලිසිය විසින් කියනවා ස්වාමීනි මෙන්න මෙහෙම ලබා ගත්තා මේක අපිට වාර්තා කැඳවන්න ඕනේ මෙන්න මේ ඩොකියුමන්ට් එකම මේ ඩොකියුමන්ට් එකේ මේ ප්‍රශ්නෙට අදාළ තියෙන ඩොකියුමන්ට් එකයි මේ අදාළ ඇකියුස් ලබා දීපු ස්පෙසිමන් එකේ handwriting සමාන වෙනවද ඒ ගැන කරුණු හොයලා මේ ගැන ඉන්ක්වයරි එකක් කරලා අපිට දැනුවත් කරන්න කියලා එවැනි අවස්ථාවකදී මැජිස්ට්‍රේට්ට පුළුවන් මේ අදාළ ඩොකියුමන්ට් එක ෆෝවර්ඩ් කරන්න ඒ අදාළ අංශවලට ගවර්න්මන්ට් ඇනලිසිස්ට් හරි ඒ අදාළ අවස්ථාන් වලට යවලා ඒ අදාළ තොරතුරු ලබා ගැනීමේ බලයක් රිපෝට් එකක් ලබා ගැනීමේ බලයක් ඒ සපෝට් එක දෙන එකේ වගකීම තියෙන මැජිස්ට්‍රේට්ට. ඒතර මැජිස්ට්‍රේට් ඇසිස්ට් කරනවා ඉන්වෙස්ටිගේෂන් by forwarding such document or other relevant documents for the proper analysis and to return reports. Right. මැජිස්ට්‍රේට් කෙනෙක් කරන තව ඉතාමත් වැදගත්ම කාරණාවක් මේක එක්සැමින් එකේදී අනිවාර්යෙන්ම අහන ප්‍රශ්නයක්. A magistrate may also assist the conduct of investigation
by either holding or authorizing to hold identification parrot හඳුනා ගැනීමේ පෙරට්ටුවක් මේක ඉතාමත් වැදගත්. According to section 124 මේ section එක ඉතා වැදගත්. To ascertain the identity of the offender, he may require a suspect or any other person to participate in such parade. Allow a witness to make his identification from a concealed position. දැන් ගැටලුවක් ඇති වෙනවා යම් කිසි suspect කෙනෙක් එයාව හඳුනා ගන්න. මෙයාද මේ offense එක කරේ කියලා. එවැනි අවස්ථාවකදී court එක මුලින්ම magistrate පුළුවන් require කරන්නේ එයා තාල suspect identification parade එකකට පෙනී ඉන්න කියලා. එතකොට එවැනි අවස්ථාවකදී ඒ දැන් අපරාධකාරයව දැක්කොත් හඳුනා ගන්න පුළුවන් කියලා කියන witness conceal position එකක මේක amendment එකෙන් පස්සේ එන්නේ මේ conceal position එක කියන එක ඔහු ඒ අදාළ අපරාධකාරයන්ට පේන්නේ නැති ස්ථානයක ඉඳලා බලලා මෙන්න මේ අදාළ පුද්ගලයා කවුද කියලා හඳුනා ගැනීමේ බලයක් තියෙනවා. right? එතකොට මේ හඳුනා ගැනීම make or cause to be made a record of the proceedings of such parade. ඒ කාරණාව සඳහන් කරන්න ඕනේ parade report එකක් ගන්නට ඕනේ. මහානාම තිලකරත්න versus බන්තුලි වීරසිංහ මේක ඉතාමත් වැදගත් කේස් එකක්. දැන් මේ කේස් එකේදී වෙන්නේ ඔයාලට මේ ෆැක්ට්ස් ටික කියවන්න පුළුවන්. මේ කේස් එකේදී වෙන්නේ section 124 warrant එකක් issue කරනවා. ප්‍රශ්නේ වෙන්නේ 124 යටතේ investigation purpose වලට කැඳවන්න කියලා කියන කාරණාවෙන් warrant එකක් issue කිරීම සඳහා බලයක් ලබා දෙනවද කියලා. මෙතනදී court කියනවා warrant එකක් issue කරන තරම් බලයක් 124 යටතේ ලබා දෙන්නේ නැහැ. 124 යටතේ ලබා දෙන්නේ මේ ඉන්වෙස්ටිගේෂන් එකට අදාළ කරන සපෝට් එකට අදාළ කරන ඇසිස්ටන්ට් එක දෙන්න විතරයි. warrant එකක් issue කිරීම සම්බන්ධයෙන් වෙනම ප්‍රොසීඩර් එකක් දක්වලා තියෙනවා. ඒ ප්‍රොසීඩර් යටතේ විතරයි warrant එකක් issue කරන්න පුළුවන්. 124 warrant එකක් issue කරන්න බලයක් ලබා දෙන්නේ නැහැ කියලා මේ මහානාම තිලකරත්න versus බන්දුලි වීරසිංහ කේස් එකේදී කියනවා. right? මේ කේස් එක ඉතාමත් වැදගත් අයිඩියා එක ගන්න 124 මේ සෙක්ෂන් එකේ තියෙන ස්කෝප් එක තමයි මෙතනින් කියන්නේ. ඒ කියන්නේ ඉන්වෙස්ටිගේෂන් එකට අවශ්‍ය ඕනම නියෝගයක් දෙන්න පුළුවන්. නමුත් ඒක එක්ස්ටෙන්ඩ් කරන්න බෑ අනවශ්‍ය විදියට. දැන් warrant එකක් සම්බන්ධයෙන් වෙනම ප්‍රොසීඩර් එකක් තියෙනවා. එහෙනම් ඒ ප්‍රොසීඩර් එක ඕවර්ලැප් කරලා 124 යටතේ warrant එකක් ඉෂුව කරන්න බෑ. ඒ දක්වලා තියෙන ප්‍රොසීඩර් එක ෆලෝ කරන්න ඕනේ. right. තවත් අපි ඉස්සරහට කතා කරගෙන යනකොට the procedure in conducting an identification parade is not specifically stated in our law. දැන් මේ identification parade සම්බන්ධයෙන් පනත යටතේ හෝ වෙනත් නීතියක ලංකාවේ නීති යටතේ සඳහනක් නැහැ. ඒ නිසා අපි මේ සම්බන්ධයෙන් අවශ්‍ය කරන rules laws ලබා ගන්න English law එකෙන්. සාමාන්‍යයෙන් identification parade එකක් magistrate ළඟ තමයි තියන්නේ. පොලිසියදීත් මේක පවත්වනවා. එතකොට මේ magistrate එකේදී තියලා magistrate court එකේදී මේ parade එක තියලා රෙකෝඩ් කරගන්න කාරණා මේ අදාළ පුද්ගලයා මේ witness විසින් තුන්වෙනි suspect හඳුනාගත්තා. එයා හඳුනාගද්දී එයා හඳුනාගත්ත විදිය මේ කාරණා ටික සඳහන් කරලා report එකක් හදනවා. ඒ record එකට අපි කියනවා identification parade report කියලා. ඔයාලකින් අහන්නේ examination ප්‍රසිද්ධ කාරණාවක් තමයි offense එකක් සම්බන්ධයෙන් දැන් identification parade එකක් help කරන්න වෙලා තියෙනවා. OIC විදිහට ඔයා කොහොමද දැන් මෙන්න මේක එහෙම නැත්නම් ඒ අදාළ identification parade එකක් පැවැත්වීම සම්බන්ධයෙන් කොහොමද මේ identification එක පවත්වන්නේ කියලා. එවැනි අවස්ථාවකදී ඔයා කියන්න ඕන පළවෙනි කාරණාව තමයි මේකේ තියෙන ඕන ratio එක. ඒ කාරණාව ඉතාම වැදගත්. දැන් identification parade එකක් තියෙන්නේ to identify the suspect. ඒ අදාළ මේ suspect අතරින් මේ අදාළ පුද්ගලයාවද හරිම අපරාධකාරයා කියන එක identify කර ගැනීම තමයි මේකේ අරමුණ. එහෙනම් ඒ අවස්ථාවේදී ඔහුට අමතරව තවත් පිරිසක් තනියම ඒ අදාළ accused තිබ්බොත් එහෙම මේක හොයන දෙයක් නැහැ නේ identify කරගන්න. එහෙනම් ඔහුත් සමග තවත් පිරිසක් එකට තියන්න ඕනේ. එතකොට තමයි අපිට හොයාගන්න පුළුවන් ඉන්නේ මේ අදාළ පුද්ගලයාමද මේ අපරාධය සම්බන්ධයෙන් වැරදිකාරයා තියෙන්නේ accused වෙලා තියෙන්නේ කියලා identify කරගන්න පුළුවන් වුණාද කියලා. දැන් ප්‍රශ්නයක් එනවා වෙනත් පිරිසක් අතරම මේක තියන්න ඕන නම් what would be the ratio? අනුපාතය මොකද්ද? එක suspect කෙනෙක්ට තව මිනිස්සු කී දෙනෙක් තියන්න ඕනද කියලා. ඒතර මේ සම්බන්ධයෙන් rules දක්වනවා judicial officers manual එකේ එතන කියනවා ratio would be 1:5. එක suspect කෙනෙක්ට තවත් civilians ලා 5 දෙනෙක් ඉන්න ඕනේ.
ඒ කියන්නේ identification period එකේ 6ක් ඉන්න ඕනේ. එක්කෙනෙක් accused 5 දෙනෙක් civiliansලා. එතකොට identification period එකේ accused suspectලා 3 දෙනෙක් ඉන්නවා නම් 1:5 අනුපාතය යටතේ civiliansලා 15 දෙනෙක් එතනට ඉන්නට ඕනේ. එතකොට පළවෙනිම දේ ඔයාගේ ප්‍රශ්නේ කියන්න ඕනේ දේ මෙන්න මේ ratio එක. එතකොට පොලිසිය විසින් සස්පෙක්ට්ලා 3 දෙනෙක් ඉදිරිපත් කරනවා නම් තව 15 දෙනෙක් ඒ identification period එකේ තියන්න ඕනේ. right? හරි. Pereira versus Republic එකේදී කියනවා it is a concern a murder that took place within the magazine prison. Here 11 prison guards were suspected for causing death of the prisoner. At the identification period 53 prison guards and 23 outsiders were lined up. 11 දෙනෙක් සස්පෙක්ට්ලා හිටියේ 23 දෙනෙක් තමයි සිටියේ මෙතන මේව කරන්න. එතකොට එවැනි අවස්ථාවකදී රේෂියෝ එක මෙතනදී අවුට්සයිඩර්ස්ලාගේ රේෂියෝ එක 1:2යි. සස්පෙක්ට්ලා 11ට තව 23 දෙනා ඉන්නේ. එතකොට 1:2 අනුපාතය නෙමෙයි අපි කියන්නේ 1:5 අනුපාතය. ඒ නිසා මේ පැරඩ් එක ක්‍රිටිසයිස් කරනවා, හෙවිලි ක්‍රිටිසයිස් කරනවා මේක මේ විදිහට කරන්න බෑයි කියලා. වීරරත්න ජෝසප් ඇලෝසියස් versus CJK කියනවා there are no express provisions regarding identification period. Identification period එක කොහොමද තියන්න ඕනේ කියන එක සම්බන්ධයෙන් expressly දක්වපු specifically දක්වපු law එකක් නැහැ. It should be conducted in a manner that would benefit the interest of justice. මේ identification period එක hold කරන්න ඕනේ interest of justice එහෙම නැත්නම් benefit of interest of justice. එතකොට that should be the basis of the legality. එතකොට සාධාරණව මේක තිබ්බනම් ඒක තමයි ලීගලිටි එක සම්බන්ධයෙන් චෙක් කරන්නේ. දැන් අපි මේක 1:2 අනුපාතය ගත්තොත් මේකේ ලීගලිටි එකේ ලොකු ප්‍රශ්නයක් එනවා. මොකද අනුපාතය අපිට සාමාන්‍යයෙන් තියන්නේ කියන්නේ 1:5 අනුපාතයට. එහෙනම් ඒ 1:2 අනුපාතයට කරාම ඒක best interest of justice නෙමෙයි. හොයාගන්න ලේසි 23 දෙනෙක් අතර 11ක් ඉන්නකොට offendersලා. ඉතින් ඔය කියන කාරණාව නිසා ඔය කේස් ලෝස් වලින් තමයි identification period එක සම්බන්ධයෙන් කරුණු තියෙන වැදගත්ම කාරණාව තමයි identification period එකක ratio එක. right අපි දැන් ආයි පාරක් දැන් ওই ටික තමයි first information එක සහ ඊට පස්සේ එකතු කරගන්න second information. ඊළඟට අපි කතා කරා investigation එකකදී magistrate කෙනෙක් විසින් දෙන ඕන සහාය මොකක්ද කියලා. දැන් අපිට තව කාරණාවක් තියෙනවා. පොලිසියට first information එකක් ලැබුණාම investigation එක පටන් ගන්නවා. මේ investigation එකෙන් පස්සේ පොලිසියට කරන්න පුළුවන් කරුණු තුනක් තියෙනවා. එකක් මේ ඉන්වෙස්ටිගේෂන් එක ඉවරුනාම insufficient evidence නම් ඉන්වෙස්ටිගේෂන් එකෙන් පස්සේ sufficient evidence නැත්තම් මෙයාව මැජිස්ට්‍රේට් කෝට් එකට යවන්න පොලිසිය මොකද කරන්න ඕනේ? ඒ අදාළ පුද්ගලයාව රිලීස් කරන්න ඕනේ බොන්ඩ් එකක් ඇතුව with or without sureties. right ඉදිරියේදී කිසිම වැරද්දක් කරන්නේ නැහැ කියලා බොන්ඩ් එකකට ඇතුළත් කරලා මේ මිනිස්සයාට අපි මේක බේල් යටදී කතා කරන මේ පොලිස් අප සම්බන්ධයෙන් එතකොට ඒ විදිහට රිලීස් කරන්න පුළුවන් බොන්ඩ් එකකට අත්සන් කළා with or without sureties. මේ insufficient evidence නම් අර first information හම්බුනාට පස්සේ අය 24කට කලින් trial conclude the trial within 24 hours and produce the suspect before the relevant court. conclude the investigation. right investigation එක පැය 24ක් ඇතුළත ඉවර කරන්න බැරි වුණොත් එහෙම එවැනි අවස්ථාවකදී අදාළ පුද්ගලයාව අධිකරණයට ඉදිරිපත් කරන්නට ඕනේ. If the investigation cannot be concluded within 24 hours, produce the suspect via a magistrate court along with the report of investigation and move for time to continue with the investigation. එතකොට පැය 24ක් ඇතුළත කරන්න බැරි වුණොත් ඊට අදාළ දැනට තියෙන report එක ඉදිරිපත් කරලා මේ සම්බන්ධයෙන් තව කාලය ලබා දෙන්න කියලා investigation එකට අදාළ කාලය ඉල්ලලා ඒ අදාළ පුද්ගලයාව magistrate court එකට produce කරන්නට ඕනේ. එතකොට මේ අදාළ පුද්ගලයා පැය 24කට වඩා වැඩි කාලයක් රඳවාගෙන ඉන්නවා නම් ඉන්වෙස්ටිගේෂන් එකත් ඉවර වෙලා නැත්නම් මේ රඳවාගෙන ඉන්නේ without a warrant. එවැනි අවස්ථාවකදී පැය 24කට වඩා වැඩි කාලයක් මේ පුද්ගලයාව ඩිටේන් කරන් ඉන්න බෑයි කියලා කියනවා. Section 120 කියනවා investigation should be completed without unnecessary delay. Magistrate should be kept informed of the progress of the investigation. දැන් පැය 24කට වඩා තියාගන්න බෑ. ඔහුව රිලීස් කරන්න ඕනේ. මැජිස්ට්‍රේට්ට ප්‍රොඩියුස් කරන්න ඕනේ. එතකොට මේ ඉන්වෙස්ටිගේෂන් එක unnecessary delay එකක් නැතුව දිගටම කරගෙන යන්න ඕනේ කියලා කියනවා. සහ වැදගත්ම කාරණාව මේ හැම process එකම සම්බන්ධයෙන් මැජිස්ට්‍රේට්ව ඉන්ෆෝම් කරන්න ඕනේ. section 119 යටතේ මැජිස්ට්‍රේට්ට වැඩි බලයක් ලබා දීලා තියෙනවා. එතනදී කියනවා
It empowers the magistrate to withdraw the case under the investigation from an inquirer and himself inquire into the case and try it or commit for the same trial. ඉන්ක්වයරි ඔෆිසර් කෙනෙක් ළඟින් යන මේ ඉන්වෙස්ටිගේෂන් එක හරියට සිද්ධ වෙන්නේ නැහැ කියලා තේරුණොත් මැජිස්ට්‍රේට්ට පුළුවන් ඔහුගෙන් මේ නඩුව විත්ඩ්‍රෝ කරලා තමා විසීම මේ අදාළ ඉන්ක්වයරි එක කරන්න. රයිට්? ඊට පස්සේ තමයි වැදගත් සෙක්ෂන් එකක් තියෙනවා සෙක්ෂන් 115 අපි අවසාන වශයෙන් කතා කරන සෙක්ෂන් එක. When an investigation under the chapter cannot be completed within 24 hours fixed by the section 37 and there are grounds for believing that further investigation is necessary. 24ක් ඇතුළත ඉවර කරන්න ඕනේ නැහැ. අප හේතු තියෙනවා ගොඩක් grounds තියෙනවා reasons තියෙනවා investigation එක තවදුරටත් කරන්නට ඕනේ කියලා. එවැනි අවස්ථාවකදී ඔෆිසර්ට පුළුවන් මේ අදාළ suspect magistrate ඉදිරිපත් කරන්න, මේ අදාළ නඩුව සම්බන්ධ report එකක් ඉදිරිපත් කරන්න, ඒ කරපු ස්ටේට්මන්ට් සම්බන්ධයෙන් සමරි එකක් ඉදිරිපත් කරන්න, මේ ඉන්වෙස්ටිගේෂන් එක අතරතුරදී කස්ටඩි එකට ගත්ත මොන හරි සාම්පල් එකක් ඩොකියුමන්ට් එකක් වෙපන් එකක් තියෙනවා නම් ඒකත් මේ පැය 24කට ඇතුළතදී පොලිසියට ඉදිරිපත් කරන අවස්ථාවේදී පොලිසියට ලබා දෙන්නට ඕනේ. ඊට පස්සේ if the OIC is conducting an investigation of a bailable offense then he can order the suspect enter into a bond and take security from him for his appearance in the court. අපි මේක bail act එකට ඉති විශේෂයෙන් කතා කරනවා යම් පුද්ගලයෙක්ව අපදී හැකි වරදක් සම්බන්ධයෙන් නම් bailable offense එකක් යටතේ නම් මේ ඉන්වෙස්ටිගේෂන් එක කරන් යන්නේ ඔහුගෙන් බොන්ඩ් එකක් අත්සන් කරගන්නවා ඒ අදාළ නිසි දවස්වලදී අපිය වෙනවයි කියලා ඒ බොන්ඩ් එක යටතේ මේ අදාළ පුද්ගලයාට බේල් එකක් ලබා දෙන්න පුළුවන්. If an investigation cannot be concluded within 24 hours the suspect has to produce before the magistrate court having jurisdiction over the investigation. If the magistrate is of the opinion that the suspect should remain in custody, he shall make such order. එතකොට මේ පැය 24ක් ඇතුළත පොලිසිය විසින් මෙයාව මැජිස්ට්‍රේට් ඉදිරිපත් කරනවා. මැජිස්ට්‍රේට් හිතනවා නම් පොලිසිය විරුද්ධ වෙනවා නම් අප ලබා දීම සම්බන්ධයෙන් පොලිසිය විරුද්ධ වෙනවා නම් ඉන්වෙස්ටිගේෂන් එකට බාධාවක් වෙනවා කියලා කරුණු මත මේ මනුස්සයව දිගටම කස්ටඩි එකේ තියන්න ඕනේ කියලා. එවැනි අවස්ථාවකදී උසාවියට පුළුවන් රිමාන්ඩ් කරන්න මේ අදාළ පුද්ගලයාව. එහෙමත් නැත්නම් ඔහු තවදුරටත් කස්ටඩි එකේ තියාගන්න ඕඩර් එකක් දෙන්න පුළුවන්. හැබැයි මේ කස්ටඩි ඕඩර් එක දෙන්න පුළුවන් උපරිම දවස් 15කට. ඒ නිසා තමයි ඔයාලට අහන්න පුළුවන් නිවුස් වලදී කියනවා දින 14කට රක්ෂිත බන්ධනාගාර ගත කරා කියලා. ඒතර දවස් 14න් 14ට තමයි ඔය සිද්ධ වෙන්නේ. මොකද මැජිස්ට්‍රේට්ට බලය නැහැ. දවස් 14කට එතකොට දුන්නාම 15 වෙනි දවසේ නැවතත් අධිකරණයට ඉදිරිපත් කරනවා. දවස් 15කට වඩා වැඩි කාලයක් රිමාන්ඩ් එකේ තියාගන්න බෑ. ඒ සම්බන්ධයෙන් මැජිස්ට්‍රේට්ට බලයක් නැහැ ඊට වඩා වැඩි කාලයක් රිමාන්ඩ් කරන්න. නමුත් අර Prevention of Terrorism Act එකේ PTO එක යටතේ මේකේ කතන්දරේ වෙනස්. අපි ඒව ගැන මෙතනට පටල ගන්න යන්නේ නැහැ. නමුත් ජෙනරල් ලෝ එක යටතේ දවස් 15යි උපරිම තියාගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය කියන කාරණා ටික තමයි අපිට ඉන්වෙස්ටිගේෂන් යටතේ කතා කරන් තියෙන ටිකක් ලොකු පාඩමක්. අපේ ඉතුරු පාඩම් ටිකත් කරනකොට චාර්ජ් ෂීට් ගැන කතා කරනකොට බේල් ගැන කතා කරනකොට ඇරෙස්ට් ගැන කතා කරනකොට මේ අපි දැන් චිත්‍රයක් හදාගෙන යන මේ චිත්‍රය තවදුරටත් ඔයාලට පැහැදිලි වෙයි. ඉතින් ඒ අතර වාරේ ඔයාලට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඔයාලට පුළුවන් අපේ 24/7 ස්ටුඩන්ට් කෙයාර් සර්විස් එක කරා ඒ ගැටලු අපි වෙත ඉදිරිපත් කරන්න.